බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම සදහවත් වාසනාවන්ත ගුණගරුක සුපෙන්නතුනි බිනර පුරපසළොස්වක අතිඋතුම් පුන් පොහෝ දිනය වෙනුවෙන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබ වෙතට ගෙනෙනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ තවත් අතිඋතුම් සද්ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ හසර ලබා දීමටයි අප මෙලෙස සූදානම් වන්නේ. පින්වත් ඔබ සියලු දෙනාටම අපි මේ මොහොතේ ආරාධනා කරනවා මේ වටිනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. සදහවතුනි පළමු කොට මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේව සාදු නදින් යුතුව පාදහබේ වන්දන යුතුව මේ මොහොතේ ඔබ අප සියලු දෙනාව පිළිගනු ලබමු. අවසරයි සිහිපත් කරන්නට අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිකාරී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද මහෝපාද්‍යය අප පින්වත් පූජ්‍යපාද අවසරයි නම කියන්නට කාගොල්ලේ සෝමවංශ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේව පළමු කොට ඊ타මත්ම ගෞරවයෙන් යුතුව පාදහාවේ වන්දන යුතුව සාදු නදනවමින් උන්වහන්සේව මේ මොහොතේ පිළිගනු ලබමු. සාදු සාදු සාදු. සදහතුනි අද මේ උතුම් පුන් පොහෝ දිනය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනු ලබන මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන පින්වත් පිරිස වන්නේ අතුරුගිරියේ පදිංචි මල්කාන්ති කරුණාරත්න මහත්මිය විසින්. ඒ පින්වන්ත මහත්මියගේ ප්‍රධාන අරමුණු හැටියට සිහිපත් කර තිබෙනවා. අංක 303 සිරිනන්ද ජෝතිකාරාම පාර පදිංචිව සිට නැසී ගිය කේ කරුණාරත්න ආදරණීය පියාණන්ට කේ.බී. රත්මාවතී ආදරණීය මෑණියන්ට පෙන්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වනවා. එමෙන්ම සුජීවත්ව වාසය කරන ලලිත් කරුණාරත්න සහෝදරයා කේ.කේ. චේතියමාලී සහෝදරිය රේණුකා රාමනායක සහෝදරිය සෙනාරේ තසන්‍යා එමෙන්ම සනුලේ හෙසන්‍ය දියණියන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වනවා. එමෙන්ම සමස්ත ලෝකවාසී සියලුම ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් පවත්නා වූ කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් සමස්ත ලෝකයෙන්ම තුරන් වේවායි ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මේ වටිනා සද්ධර්ම දේශනාව ඔබ අප සෑම සිළු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාවේ ජායති භෝලී
අයෝගා භූරි සංඛයෝ තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවණ්ඩති තී. කාරුණික සදහවත් පින්වත්නි, අද මේ පුරපසළොස්වක පොහෝ දවසෙහි සදහවත් හැම දෙනාම ආගමානුකූලව කටයුතු කරමින් ධර්ම ශ්‍රවණී කිරීමට බලාපොරොත්තු වන්නේ. අද නිකිණි පුර පසළොස්වක පොහෝ දවසෙහි ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ අතුරුගෙරියේ මල්කාන්ත කරුණාරත්න මහත්මිය විසින්. අභාව ප්‍රාර්ථන ආදරණීය මව්පියන්ට පින් පිණිස තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ජීවත්වන දුවා දරුවන්ට සෙත් පතමින් ලංකාවාසී ලෝකවාසී හැමෝටම ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය වීත රාග වීත දෝෂ වීත මෝහ ධර්මයක්. කියන්නේ රාග දෝෂ මෝහ හටගන්න නැති ධර්මයක් කියන එකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධගයා ජයශ්‍රී මහා බෝධි අභියසදී තමයි වීත රාග වීත දෝෂ වීත මෝහී තත්වයට පත් වුණේ. ඒ අවබෝධ කරගත් ධර්මයක් වීත රාග වීත දෝෂ වීත මෝහ ධර්මයක්. ඒ ධර්මය ඔස්සේ ගමන් කරපු ආර්ය මහා සංඝරත්නයත් වීත රාග වීත දෝෂ වීත මෝහ ඔස්සේ තමයි ගමන් කළේ. පෘථග්ජන සියලුම දෙනා නිවන් සුව පතාගෙන යන වීත රාග වීත දෝෂ වීත මෝහී වීම සඳහා තමයි බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව දාන සීල භාවනා පින්කම් කරන්න. නිවන් සම්පත් ලැබේවා යන ප්‍රාර්ථනාව කළොත් පමණයි නිවන් සම්පත් හම්බ වෙන්නේ. එහෙම නැතුව දානමය පින්කම් කරලා දිව්‍ය සම්පත් රාජ සම්පත් පැතුවට නිවන් සම්පත් හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ නිර්වාණ ධර්මය ප්‍රථමයෙන් අවබෝධ කළේ. ඊළඟට පංච වර්ගීය භික්ෂූන් වහන්සේලා මිනිස්සෙන් හැටියට දෙවියෝ බ්‍රහ්මයෝ නම් අසංඛේයයක් එදා ප්‍රථමයෙන් මේ නිවන අවබෝධ කළා. ඒ පින් ඇත්තෝ නිවන් සුව පතාගෙන හිටපු අය. සමහර දෙවිවරු අනන්ත ලෝකවලින් ආව බණහන්. ඒ පින් ඇත්තෝ. ඒ පින් ඇති අය තමයි එදා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයේ සවන් යොමු කරලා මාර්ගඵල අවස්ථාවට පත් වුණේ. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් අහන්න, විරාගික බණපදයක් අහන්න අති විශාල පිනක් ඕන. ලෝක ජනතාව කෝටි 720ක් වුණත් බුදු බණ පදයක් අහන්න ලැබෙන්නේ ස්වල්ප දෙනාටයි. අන්‍ය ආගමික අන්‍ය ජාතික උදවියත් බණ පොත් කියවලා ඒ භාෂාවලින් බණහලා මහාන වෙච්ච අය ඉන්නවා. ඒ ආගම් අතහැරලා තුනුරුවන් සරණ ගිය අය ඉන්නවා ලෝකෙම. ඒ සංසාරේ කරගෙන ආපු පුණ්‍ය වාසනාවයි. මේවා ගැන හිතලා කල්පනා කළ කවුරු වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කවුරුත් ගෞරවය පුද කරන්න ඕන.
ගෞරවය පුද කළොත් තමයි අපට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රථමයෙන් තුනුරුවන් සරණ යෑම. පංචශීලයේ දිනපතා රැක ගන්න ඕන. පොයට ඉන්න තැන්වල හෝ අටසිල් ගන්න ඕන. පැය 24ම හෝ අටසිල් සමාදන් වෙලා ඉන්න මහන්සි ගන්න. රාත්‍රියේ එක ආහාර වේලක් වැරදුණයි කියලා මරණයට පත් වෙන්නේ නැහැ. මාසයකට වරක් දෙකක් වුවත් අටසිල් සමාදන් වෙලා ඉන්න පුළුවන් නම් බොහොම ශ්‍රේෂ්ඨයි. දඹදිව තියෙන රාජ්‍ය 12 මහා ජනපද කියලා රාජ්‍ය 16ක් එවකට ඒ 12 මහා ජනපද හෙවත් ජම්බුත් රාජ්‍යයට වඩා වටිනවය එක දවසක් සිල් සමාදන් වී වාසය කිරීම කියන එක පැහැදිලි කළා. බලන්න එතකොට කොච්චර ප්‍රබලයි. සතුන් මැරීමෙන් වැළකීම, හොරකමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම, නැටීම, ගී කීම, වාදනය කිරීම, විසුළු දර්ශන, මල්ගඳ විලවුන් දැරීම ආදීන් වැළකීම, උසසුන් මහසුන් පරිහරණයෙන් වැළකීම කරුණු 8යි. එයින් ප්‍රධාන ටික තමයි මුල් ශික්ෂාපද 5. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාර, බොරු කීම, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම. ඒ ශික්ෂාපද 5 ආරක්ෂා කර ගැනීම හරි බලවත්. ඒ බලවත්කම හොඳට ආරක්ෂා කරගන්න ඕන, දියුණු කරගන්න ඕන, ශක්තිමත් කරගන්න ඕන. එතකොට අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මල්කාන්ති කරුණාරත්න මහත්මිය සතුටු වෙන්න ඕන. තමාගේ ජීවිතයේ ශක්තිය බලය වාසනාව ලබා දීලා පරලෝකීය මෞපිය ඥාතීන් සිහිපත් කළ පින්දීම පවුලේ හැමෝටම ආශිර්වාද කිරීම තමයි මෙයින් බලාපොරොත්තු වන්නේ. ධර්ම දේශනාව ආරම්භයේ ප්‍රථමයෙන් අපි සුළු වේලාවක භාවනා මනසිකාරයක යෙදෙමු. භාවනාව කියන එක හැම කෙනෙකුගේම ජීවිතයට අවශ්‍යයි. එහෙම මේ දුවන පනින හිත සංවර කරගන්න, හිත තන්පත් කරගන්න අවශ්‍ය කරන දෙයක් තමයි භාවනාව. කවුරුත් ඉතිවිසෝ භගවා අරහං යන මේ පාඨය නිතරම මෙනෙහි කරන්න පුරුදු වෙන්න. වාඩි වෙලා, හිටගෙන, නිදාගෙන, ඒ වගේම ඇවිදිමින් ඉරියව් 4ෙම පුළුවන්. ගමනක් බිමනක් යනකොටත් ඉතිවිසෝ ගාථාව හිතින් මෙනෙහි කරමින් යෑමේම පුරුදු කරගන්න අතිවිශිෂ්ට පින්කමක්. බුදුගුණ භාවනා කරන හිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා මොකුත්ම නැහැ. බොහොම හොඳ පිරිසුදු හිතින් පිරිසුදු සිතුවිලියෙන් තමයි ඒ භාවනාව කරගනු ලබන්නේ. එහෙමනම් පින්නතුනි මෙසේ කවුරුත් කියන්න සිහි කල්පනාවෙන් යුක්තව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකලක් ක්ලේශයන් කෙරෙන් දුරෝහෙයින් අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
ත්‍රිවිද්‍යාං අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නිවන් මඟ ගමන් කළ බැවින් සුගතෝ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකල ලෝකය දැන වදාළ බැවින් ලෝකවිදු නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ නපුරු පුද්ගලයන් දමනය කළ බැවින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථි නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝ බැවින් සත්තා දේව මනුස්සානං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යයන්ටෙන් අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මහා භාග්‍යවන්ත බැවින් භගවානම් වනසේක. මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ ගුණ නමේ එක තේරුමක් බැගින් ඔය කිව්වේ. ඒවා ටික හිතේ තියාගෙන ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ යන පාඨය නිතර මෙනෙහි කරා. මේ පෝය දවසේ සිල් සමාදන් වුණ හැමෝම කතාබස් කිරීම අඩු කරලා භාවනා යෝගීව වාසය කරන්න මහන්සි ගන්න. අද මම මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකාවේ තැබුවෙත් ඊට අදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ පෝටිල කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. පෝටිල නම. උන්වහන්සේ බොහෝම දැනුගත් කෙනෙක්. අතීත බුද්ධ ශාසනවලත් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක්. ඒ නිසා මේ ශාසනයේත් විශාල පිරිසකට අධ්‍යාපනය ලබලා දෙනවා. 500,000ක් වගේ ස්වාමින් වහන්සේලාට උගන්වනවා. දවසක් බුද්ධ වන්දනාවට ගිය පෝටිල ස්වාමින් වහන්සේට ඇහුනේ
වේදනා සාගත වචනයක්. තුච්ච පෝටිල සුඛී හෝතු. හිස් පෝටිලේ සූපත් වේවා. මොකද මට හිස් පෝටිල කියලා ඇමතු වෙයි. මම ත්‍රිපිටක ධාරී කෙනෙක්. විශාල පිරිසකට උගන්වන ගුරුවරයෙක්. මට මොකද බුදුරජාණන් වහන්සේ හිස් පෝටිල කියලා ඇමතු වෙයි. නැගිටලා ගිහිල්ලා පැත්තකට වෙලා කල්පනා කළා. කල්පනා කරනකොට හිතේ අදහසක් ආවේ ඒක ඇත්ත තමයි. අසවලත් රහත් වෙලා මම නෑ. මම හිස්. ආන්නේ නිසා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මට හිස් පෝටිල කියලා ඇමතුයි. කුටිය ඔක්කොම තැන්පත් කරලා පාත්‍ර සිවුරු අරගෙන පාන්දරම පිටත් වුණා ආරණ්‍ය සේනාසනයක. ගිහිල්ලා උන්වහන්සේ භාවනාව පටන් ගත්තා. දිවා රාත්‍රී නැතුව බලවත් උත්සාහයෙන් භාවනාව පටන් ගත්තා. භාවනා කරගෙන යනකොට චිත්ත සමාධිය විදසොන් නොවන ධ්‍යාන අභිඥාලාභීව මහරහත් භාවයෙන් අමහා නිවනට පත් වුණා. උන්වහන්සේ ඉරදීම් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම සුඛී හෝතු පෝටිල කිව්වා. අර තුච්ච කියන එක නෑ, හිස් කියන එක නෑ. පෝටිලේ සුවපත් වේවා. ඒ ස්වාමීන් වහන්සේ මහරහත් භාවයෙන් බුද්ධ පූජාවක් පැවැත්තුවා. කොයි තරම් වාසනාවන්තද බලන්න. රහත් බවින් නව ලෞතුරා ධර්මය අවබෝධ කරගෙන එයින් බුද්ධ පූජාවක් කර ගැනීම අති විශිෂ්ටයි පින්වත්. අන්නේ නිමිති කරගෙන තමයි මේ ගාථාව දේශනා කළේ. යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංකයෝ ඒතං ද්වේදා පතං ඤත්වා භවාය විභවායච තතත්තානං නිවේසෙය්‍ය යතා භූරි පවන්දති. හොඳ තේරුමක්. සිහි කල්පනාවෙන් යුක්තව මේ ටික අහගෙන ඉන්න. එතකොට තමන්ටත් මේ විශාල අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවා. යෝගාවේ ජායති භූරි. භාවනා කිරීමෙන් ප්‍රඥාව ලැබෙන්නේය. භූරි කියන්නේ පොළොවට නම. ප්‍රඥාවට කියන්නේ භූරි කියලා. විශාල වෙනවා. ප්‍රචලිත වෙනවා, දියුණු වෙනවා. නිසා භූරි කියලා කියනවා ඕනම දෙයක් දරන්න පුළුවන් නිසා. එතකොට මේ යෝග භාවනා ක්‍රම සමත භාවනා 40ක් තියෙනවා. බුදු ගුණ භාවනා, දහම් ගුණ භාවනා, සංඝ ගුණ භාවනා ආදී ඔය විදිහට 40ක් තියෙනවා. එතකොට මේ භාවනා ක්‍රම 40න්ම සමත භාවනාවයි සිදුවන්නේ. චිත්ත සමාධිය ප්‍රථම, ද්විතීය, තතිය, චතුර්ථ ධ්‍යාන හම්බ වෙනවා සමහරක් ඒවට. බුදුගුණ භාවනාවට අනුසස් වැඩි නිසා ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සුළු මොහොතකින් රහත් බවට පත් වෙනවා. එතකොට දැන් මේ භාවනා තව ක්‍රමයක් තියෙනවා. විදර්ශනා භාවනාව. ඇත්ත ඇති සැටියෙන් නුවණින් දැකීම. මේ ශරීරය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මෙනෙහි කිරීම විදර්ශනා භාවනාවයි. හැබැයි හොඳට වටහා ගන්න ඕන. වයසට ගිය අය දැක්කහමත් හිතෙන්න ඕන මමත් ওই තත්ත්වයටපත් වෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බලන්න හැටි. මුත ශරීරයක් දකින්න. ලෙඩෙක් මහල්ලෙක් දකින්න. ඒ දකින වෙලාවේ මමත් ওই විදිහ තමයි කියලා හිතාගෙන ඒ මුත ශරීරයත් ඒ ලෙඩත්
ඒ මහල්ලත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ශරීරයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අන්න යෝග ක්‍රමය. මීට වඩා ඉහළ භාවනාවක් තවත් කොහෙවත් නෑ පින්වත්නි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම හැර තව භාවනාවක් තව ලෝකෙ නෑ. නිර්වාණය හැර හැම දෙයක්ම මෙනෙහි කරන්න පුළුවන්. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නාසිකාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකට විරුද්ධාර්ථ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ඒවත් එකක් පාසා මෙනෙහි කරනවා. මේ ශරීර කූඩු හොඳට ඉසපටම් පාදාන්තයේ දක්වා බලලා මේ ශරීරයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකට නමක් තියෙන පංච උපාදානස්කන්ධය. අපේ ශරීර කූඩුවට තියෙන නමක් පංච උපාදානස්කන්ධ. පංච කියන්නේ පහයි. උපාදාන අල්වා ගැනීම. ස්කන්ධ කියන ගොඩවල්. අල්වා ගැනීමේ ගොඩවල් පහයි මේ ශරීරේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔන්න ඕකට කියන පංච උපාදානස්කන්ධ. රූප කියන්නේ මේ හැඩ පේන මේ ශරීර රූප 28ක් ධර්මයේ උගන්වන. 8 රූපේ කියලා. පඨවි ආපෝ තේජෝ වායු එතන 4යි. චක්ෂු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද එතන 5යි. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියලා 4යි. අදේවත්තු රූප, ජීවිතේන්ද්‍රිය රූප, ආහාර රූප, ආකාශ රූප, භාව රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප, ලෞතා මුදුතා කම්මඤ්ඤතා රූප, උපචේ සන්තති ජරතා අනිච්චතා රූප කියලා 28ක් තියෙනවා. එකක් පාසාම කොලේක ලියාගෙන මෙනෙහි කරන්න. පඨවි රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ආපෝ රූපය අනිත්‍යයි දුක්ඛයි. ඔය විදිහට 28ම යන්න පුළුවන්. වේදනා උපාදානස්කන්ධය කියන්නේ ශරීරයට දැනෙන වේදනාව. වේදනාවයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම එක වේදනානුපස්සනා භාවනාවයි. සංඥාව කියලා කියන දැන හැඳින ගැනීම. ඒකත් වෙනස් වෙනවා. සංඥා උපාදානස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සංඛාර උපාදානස්කන්ධය කියන්නේ අපේ හිත සමග වැඩ කරන සිතවිලි 52ක් තියෙනවා. චෛතසික 52යි. එයින් වේදනා සංඥා දෙකක් කලින් කිව්වේ දෙක අයින් කළාම 50ක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාංගතා ජීවිතේන්ද්‍රිය මානසිකාර 7යි. එයින් වේදනා සංඥා දෙක අයින් කරාම 5යි. විතක්ක විචාර පීති අදිමෝක්ඛ විරිය පීති ඡන්ද ඒකට කියනවා මිශ්‍ර චෛසික. අර මුල් ටික ਸਰවචිත්ත සාධාරණ. මෙතන 6යි. එතකොට අන්‍ය සමාන චෛසික 13යි. එකෙන් දෙකක් අඩු වෙන 11ක් උතන තියෙනවා. වේදනා සංඥා දෝනම් 11ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරා. පස්ස චෛසික අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. චේතනා චෛසික අනිත්‍යයි දුක්ඛයි අනාත්ම විදිහට මෙනෙහි කරා. අකුසල චෛසික 14ක් තියෙනවා. ලෝභ දිට්ඨි මාන, දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච, මෝහ අහිරිකං අනුත්තප්පං උද්දච්චං, තීන මිද්ද, අහිරික අනුත්තප්ප විචිකිච්ඡා. 14ම එකක් පාස. ලෝභ චෛසික අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. දිට්ඨි චෛසික අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. 14ම ඔහොම මෙනෙහි කරගෙන යන්න. ඊළඟට කුසල චෛසික 38ක් තියෙනවා. අර මුල් 13ත් එකතු වුණාම නැත්තම් 25යි. සද්ධා සති හිරි ඔත්තප්ප ලෝභ දෝෂ తత్ర మధ్యත්තතා කාය පස්සන්දි චිත්ත පස්සන්දි කාය ලහුතා චිත්ත ලහුතා
කාය මුදුතා චිත්ත මුදුතා කාය කාම හම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුගතා චිත්ත උජ්ජුගතා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කරුණා මුදිතා පඤ්ඤා 25යි. ඒකත් අර විදිහට මෙනෙහි කරනවා. සද්ධාචෛසික අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සතිචෛසික අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි 25 මෙනෙහි කරගෙන යනවා. අති විශිෂ්ටතම භාවනාව. පාඩම ඕන හැබැයි. ඒව ඉගෙන ගන්න ඕන. තියෙන හැටි කොහොමද කියලා බලන්න ඕන. ඊළඟ විඥාන උපාදානස්කන්ධ විඥාන කෙන හිත. අපිට තියෙනවා සිත 89ක්. ඒ චෛසික වල දෝන සිත 89ක් තියෙනයින් මාර්ගඵල ලාභීන්ට නියත වශයෙන් 8යි. සෝවාන් මාර්ගඵල සකදාගා මාර්ගඵල අනාගා මාර්ගඵල අරියත් මාර්ගඵල 8 ඒ සිත 8 අයින් කරන 81ක් තියෙනවා. කාමාවචර සිත් 54යි අපිට පහළ වෙන්නේ සතර අපායට මනලෝට දෙව්ලොව ඉන්න අයද සිත් 54යි. රූපාවචර බ්‍රහ්මීන් පහළ වෙන සිත් 15යි. අරූපාවචර බ්‍රහ්මීන් සිත් 12යි. එතකොට 81ක් තියෙනවා. ඒවා අර අභිධර්ම මූලික කරුණු කියලා පොතක් ඇති ඒක බැලුවොත් ඉගෙන ගන්න පුළුවන්. කාමාවචර සිත් 54 කියන්නේ මුල ඉඳලාම බලන්නට ඕන කොහොමද කියලා. එකින් එක කොටස්. ඒ පිළිබඳ හොඳ අසල දැනුමක් තියෙනවා නම් බොහෝම හොඳට පින්වත්නි ඒ පිළිබඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්. අකුසල් සිත් 12යි. ලෝභ සිත් 8යි, දෝෂ සිත් 2යි, මෝහ සිත් 2යි. ප්‍රබලයි ඒවා. දැනගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඒවට ලැබෙන අකුසල විපාක සිත් 7යි. කුසල හේතුක විපාක සිත් 8යි. අහේතුක ක්‍රියා සිත් 3යි ඔක්කොම 30යි. ඊළඟට කාමාවචර කුසල් සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි එකතු කරලා 24යි 54යි. රූපාවචර බ්‍රහ්ම ලෝකේ භාවනා කරන යෝගීන්ට ලැබෙන කුසල් සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. අරූපාවචර බඹතලේ කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි ඔය ටික තමයි හම්බ වෙන්නේ. මේ සිත් 81 එකක් පාසාම කොලයක ලියාගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මේකට කියනවා පංච උපාදානස්කන්ධ භාවනාව කියලා. හොඳම විපස්සනා භාවනාව. විශාල නුවණක් ලැබෙනවා. ලෝභ දෝෂ මොහ පව් සංසිඳලා යනවා. ඒ වගේම ආර්ය මාර්ගඵල අවස්ථාවද සමීප වෙනවා. අන්න ඒවා පිළිබඳව හසල දැනුමක් කවුරුත් ඇති කර ගන්න ඕන. ඒකට කියනවා යෝගාවේ ජායති භූරි භාවනා කිරීමෙන් ප්‍රඥාව ලැබෙන්නේය. භාවනා කරනකොට හොඳට ප්‍රඥාව ලැබෙන එක නවත්තන්න බෑ කාටවත්. අයෝගා බොහෝරි සංඛයෝ භාවනා නොකොනොත් නුවණ පිරිහෙන්නේය. නුවණ මොට වෙලා යන මලකඩ කාලය යන. ඒ නිසා මේ හිතෙන් මේ හොඳට වැඩ ගන්නයි කිව්වා. ඒතර නුවණ හොඳට වැඩෙනවා. හිතේ තිබෙන අපවිත්‍ර දේවල් අකුසල් ඔක්කොම යට කර දමන පිරිසුදු චේතනාව පහළ කරගන්න පුළුවන්. එච්චර ප්‍රබලයි. එහෙමනම් මේ පිරිසුදු චේතනාව පහළ කරගන්නට නම් භාවනාවක යෙදෙන්න ඕන. නොයෙදුනොත් අපිරිසුදු චේතනා බහුලයි. අන්න ඒකයි කිය අයෝගා බෝරි සංකයෝ කියලා. බෝරි ප්‍රඥාව සංකයෝක්ෂය වෙලා යනවා. යකඩයක් තියෙනවා මලකඩ කනවා එක. සුද්ධ කරලා තීන් තාලේප කළොත් කලක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නොකොනොත් ඒ යකඩේ මලකඩ වලින්ම විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ තමයි හිතේ ලෝභ ද්වේෂ මෝහ වලින් හිත සම්පූර්ණයෙන් විනාශ වෙනවා. සතර අපා තැන්වල උපදින්නේ. අනන්ත පරිමාණ දුක් විඳින්න වෙනවා. භාවනා නොකිරීමෙන් හිත විනාශයට පත් කර ගැනීමෙන් සතර අපායේ බොහෝ කලක් දුක් විඳින්න සිදු වෙනවා. ඒක තමයි අර പ്രേත ලෝකවල පිරিলা තියෙන්නේ. සතර අපායවල පිරিলা තියෙන්නේ හිත හදාගෙන නැහැ. දරුවෝ ගැන, ගේ දොර ගැන, මිල මුදල් ගැන බලවත් තෘෂ්ණාව නිසා තමයි
මේ මහා භයානක තත්ත්වයට පත් වුණේ. වයසට යන්න යන්න තමාගේ තිබෙන දේවල් පවරා දෙන්න ඕන. දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරලා තමා සතු දේවල් ජීවත් වෙන්න තියාගෙන ඒගොල්ලන්ට දෙන්න ඕන. වටිනා දේවලුත් පවරා දෙන්න ඕන. නිදහස්ව තමන්ගේ ජීවිතය අවසන් කරන්න පුළුවන් වෙන්න ඕන. මරණයේදී නිදහස් සිතකින් යන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒතොර දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. වාසනාවන්ත මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. එහෙම නොවුනොත් ප්‍රේතයෙක් වෙලා, යක්ෂයෙක් වෙලා, යක්ෂණියක් වෙලා, නායක පොළොංගෙක් වෙලා අර ගෙදරම ඉන්න වෙනවා. ඒතොර විශාල තොইলයක් කරලා ගැට ගහලා එක්ක මොහොතට දායි. වලක් කපල වලේ දායි. අන්න බලන්න වෙච්ච දේ. ඒ නිසා හැම කෙනෙකුම ගිහි පැවිදි හැමෝම තණ්හාව අඩු කරගන්න, තරහව අඩු කරගන්න, වෛරය ඊර්ෂ්‍යාව අඩු කරගන්න, ගුණමකුකම අඩු කරගන්න, අලෝභ සමෝහ ආදී චේතනා දියුණු කරගන්න. ඒකට භාවනාව අති විශිෂ්ටයි. භාවනාව අති ශ්‍රේෂ්ඨයි. ඒ නිසා තමයි උන්වහන්සේ යෝගාවේ ජායති භූරී කියලා කිව්වේ. භාවනා නොකිරීමෙන් ප්‍රඥා පිරිහෙන්නේ අයෝගා බෝලි සංකයෝ. ඒතං දෙදාපතං ඤත්වා භවාය විභවායච. මේ ක්‍රම දෙක හොඳට තේරුම් අරගෙන භාවනා කිරීම, භාවනා නොකිරීම. භාවනා කිරීමෙන් නුවණ ලැබෙන්නේ, භාවනා නොකිරීමෙන් නුවණ නොලැබෙන්නේ. ඔන්න ඔය දෙක හොඳට වටහාගෙන තතත්තානං නිවේශයි යථාබෝරි පවත්. යම් දෙයක් දියුණු කිරීමෙන් නුවණ වැඩෙන්නේද අන්නේ දේ කරන්නයි කිව්වා. නුවණ වැඩෙන්න භාවනා කිරීම. ඒ අන්නේක දියුණු කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ. නුවණ වැඩෙන, නුවණ දියුණු වෙන මාර්ගඵල අවස්ථාව දක්වා යන ක්‍රමය වෙන 아무තු ක්‍රමයක් නෙවෙයි භාවනා කිරීම. ඒ භාවනා කිරීමෙන් තමයි ආර්ය තත්ත්වයටපත් වෙන්න පුළුවන්. කාමාශවාදී ආශ්‍රවෝ සංසිඳවලා තමන්ගේ හිත විරාගික තත්ත්වයට ගේන්න පුළුවන්කම තියෙන. රහතන් වහන්සේ යනු සියලු පව් විනාශයට පත් කරපු අවසානාත්ම භාවයේ ගත කරන උතුමන් වහන්සේ. හරි ප්‍රබලයි. හරිම ප්‍රබලයි. වැඳුම් පිදුම් සත්කාර සම්මාන වැඳීමද සුදුසුතුමන් වහන්සේ. මහරහතන් වහන්සේ. සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුල වැනි උතුමන් වහන්සේලා රහත් බවට පත් වුණා. හිතේ තිබුණ සියලුම ක්ලේශෝ සංසිඳවල විනාශ කර දමලා අරිහත්වයේ නැමැති ක්ෂේම භූමියකට පත් වුණා. ඒ නිසා තමයි හරිම වාසනාවන්ත ජීවිතයක් ගත කරලා අවසන් හුස්ම සමගම හිත නිරෝධයට පත් වුණේ. ඒ නිර්වාණයට පත්වීම පින්වත්නි හරි ප්‍රබලයි. නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සද්ධා සති සමාධි ඥාන දියුණු කරගන්න එක වටිනවා. ඒ නිර්වාණය පිළිබඳව බොහෝ වර්ණනා කරනවා. නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරනවා. නිවන අවබෝධ කරගත්තේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වෙන කවුරුත් කරේ නැහැ. අපිත් මේ බලාපොරොත්තු වන්නේ දෙව්ලොව බඹලොව යන්න නෙමෙයි. මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. අද බලන්න ලෝකයේ තිබෙන කරදර කරච්චල් සීමාවක් නැහැ. ඉපදීම නිසා මේ දුක්ඛන්දරාව. මේ කොරෝනා වෛරසය නිසා එම් පීඩිත වෙනවා. ලෙඩ වෙනවා, මැරෙනවා, මරණයට බයයි. දැන් මේ වෙනකොට ලක්ෂ 50කට ආසන්න සංඛ්‍යාවක් මැරිලා. කෝටි සංඛ්‍යාත ජනතාවක් රෝගීන් වුණා. දුගී දුප්පත්කම වැඩි වුණා. රැකී රක්ෂාවන් අහිමි වුණා. ආර්ථිකයේ බිඳ වැටුණා. මේ හැම දෙයක්ම මේ බලන්න මේ වෛරසයේ භයානකකම. හොඳට තිබිච්ච ලෝකය මුළු මනින්ම දැන් විනාශ වෙනවා. ඒවට එකම දෙයයි තිබෙන්නේ තුනුරුවන් හොඳට වැඳ පුදාගෙන ආරක්ෂාව පතා ගන්න. රතන සූත්‍රයේ සජ්ජායනා කළ හැමෝටම සෙත් පතන්. කරණීය මෙත්ත සූත්‍රයේ වැඩිපුර සජ්ජායනා කරන්න. බණහන්න භාවනා කරගන්න. දානමාන පින්කම් කරගන්න ඔච්චරයි ඉතුරු. වෙන මොකුත් ගෙනියන්න බෑ. එයින් තමාටත් ආරක්ෂාව තියෙනවා. ලෝවැසියන්ට සෙත් පැතුවාම ලොකු පිහිටක් ලැබෙනවා. දිනපතාම බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් අප රැස් කරන පින් බලෙන්
මුළු මහත් ලෝකීයම කොරෝනා රෝගීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා පතන්න ඕන. ඒක මහා ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය හරීම බලවත් පින්වත්නි. මොනම දෙයකින්වත් අඩුපාඩු වන්නේ නැහැ. හරි බලවත්. ඒ ආශිර්වාදයේ ලෝකෙටම පිටත් වුණාම ගස් කොළන් වල පවා වැදිලා ශාන්තියක් සැලසෙන හැමෝම කරන්න ඕන. එක්කෙනෙක් කළ බෑ. තණ්හාව තරහ වෛර ක්‍රෝධ නැතෝ පිරිසුදු හිතින්ම බුදුගුණ සජ්ජායනා කරලා ලෝකෙටම සෙත් පතන්න ඕන. ලෝක සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. හරි බලවත්. වෙන ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් සුවපත් වේවා කියන්නේ උගන්වනවද? නිවන් සම්පන්න ලැබේවා කියලා පතන්න කිව්වද නැහැ. සිල්වත් ගුණවත් නැනවත් උතුමෝ මීට වඩා ඉන්නවද නැහැ පින්වත්. ලෝකයේ උතුම්ම රත්න තුන බුද්ධ ධම්ම සංඝ රත්නත්‍ර තුනයි. ඊට එහා වටිනා වස්තුවක් ලෝකේ නැහැ. ඒ අනුව අප සියලුම දෙනා හරි වාසනාවන්තයෝ ඒවා ගැන නිතර නිතර හිතලා සන්තෝෂ වෙන්න. වැඩි වැඩියෙන් පින් දහම් කරගන්න. හිතේ තිබෙන ලෝභ දෝෂ මෝහ ආදී පව් පුළුවන් සංසිඳව ගන්න. අදට වඩා හෙටට වඩා අනිද්දා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි දියුණු වෙන්න. ඒ වගේම සමත විදසුන් ක්‍රම පුළුවන් තරම් වැඩි දියුණු කරගන්න. කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පා ගුණ පුළුවන් තරම් වැඩි කරගන්න. සුවච කීකරු බව නිහතමානී ගුණ මේවා පුළුවන් තරම් දියුණු කරගත්තොත් පින්වත්නි තමන්ට ලැබෙන ශක්තිය බලය අසීමිත බව හොඳට වටහා ගන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම දුර්ලභ අවස්ථාවකදී අපර ලැබුණේ මේ මනුස්සාත්ම භාවයත් එක්ක. එහෙමනම් මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි මේ දෙක පින්වත්නි බොහෝ අමාරු දෙයක්. අපේ පිනටයි ලැබුණේ. ඒවා නිතර නිතර හිතලා මෙනෙහි කරලා සන්තෝෂ වෙන්න ඕන. ඒ වගේ ගුණ ධර්ම ටික හොඳට දියුණු තියුණු කරගන්නට ඕන. සම්මා සම්බුද්ධ ශාසනය අපර ලැබුණ අපේ පිනකට කියලා මෙනෙහි කරන්න ඕන. අතහැරීම පුළුවන් තරම් වැඩි දියුණු කරගන්න. මතු සංසාර භවයේ සතර අපායකට යන්නේ නැතුව වාසනාවන්ත ජීවිත පෙළක්ම ගත කරගන්න අදිෂ්ඨාන තබා ගන්න ඕන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් සකරදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාමී පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එසේ නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගෙන කොළඹ ටීවී මෙත් වැඩසටහන ඔස්සේ මේ නිකිණිපුර 15ක් පොහෝ දවසේ ආගමික වැඩසටහන් මේ දියත් කරන්නේ. ඉතින් පින්නතුන්ලාටත් මේ වෙනුවෙන් දායකත්වයක් ලබාගෙන කටයුතු කරන්න ලැබීම ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්නට ඕන. එහෙමනම් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා ධර්ම ශ්‍රවණය කළ භාවනාවක් සජ්ජායනය කරලා භාවනා කිරීමෙන් නුවණ වැඩෙන්නේය. භාවනා නොකිරීමෙන් නුවණ විනාශ වන්නේය කියන මාතෘකාව යටතේ ධර්ම ශ්‍රවණය කරලා මේ රැස්පත් කරගත්ත පින අතුරුගිරියේ මල්කාන්තේ කරුණාරත්න මහත්මිය තමයි අද මේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ. අංක 303 සිරිනන්ද ජෝතිකාරාම පාර පදිංචිව සිට නැසී ගිය කේ කරුණාරත්න පියතුමාණන්ට කේ.බී. රත්මාවතී මෑණියන්ට මේ පින්වත් වේවා අනුමෝදන් වේවා. මේ පින් ලබාගෙන මව්පියන්ගේ පුනර්භවයේ සුඛිත මුදිත වාසනාවන්ත වේවා. ආයු වරණ සැප බල ඥාන සම්පන්න ලැබේවා. දුකක් කරදරයක් පීඩාවක් කිසි කලෙක වන්නම වේවා. අල්පායුක්ෂ වූ දීර්ඝායු ජීවිත පෙළක් ලැබේවා. සෝසේ පාරමී ගුණධර්ම දියුණු කරලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහා නිවන් සුව ලබත්වා කියලා කවුරුත් සාදු කෙලේ මව්පියන පින් දෙන්න ඕන. මව්පස පියපස පරලෝසපත් වන සකල ඥාති වර්ගයාටත් රටදෑ වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත්
කොරෝනා වෛරසයෙන් පවා පරලෝකයේ සමස්ත ලෝක ජනතාවත් බණාන හැමෝගෙම පරලෝකයේ අයත් අපවත් වී වදාළ මහ සංඝයා වහන්සේලාත් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයටපත් වේවා සුගතියක්ම වේවා අමහා මහ නිවන් සම්පත්ම ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මේ රැස් කරගත්ත පින ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සමන සමන් දිව්‍ය රාජවරු මෙත් බෝසතාණන් දුටුගැමුණු දිව්‍ය රාජය මහා මායා දිව්‍ය රාජයා සක්දේව රජතුමා විශ්වකර්ම දේව පුත්‍රයා ප්‍රමුඛ සියලු දිව්‍ය රාජ මණ්ඩලයත් අනන්ත ලෝකවල දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් ලබාගෙන ඒ හැම දෙනාගේ දේවාරක්ෂාව සම්බුද්ධ ශාසනයේ රට ජාති ආගමට ලැබේවා. දෙවියන්ගේ තියසීසුරු සැප සම්පත් අභිවර්ධනයේ වේවා. දෙවියන්ටත් අමහා මහ නිවන් සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඔබ පහදාවදා තමා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට නෑද හිතමිතුරන්ටන් මේ පින්වත් වෙලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ දියුණුව සත සාන්තිය යහපත ලබත්වා සසර ගමන සුවපත් වේවා නිවන් සුව පිණිස මේ පිනත් හේතු වේවා. ඒ වගේම ලංකාවේ ලෝකයේ සියලුම කොරෝනා රෝගීන් මේ උදාර පින් බලෙන් තුනුරුවන් සරණින් හැම කල්හිම නිදුක් නිරෝගී සුව දීර්ඝාසිරේ අභිවර්ධනය වේවා. කරදරකම් කටළු බාධක ඉවත් වේවා. වෛද්‍ය ප්‍රතිකාර සඵල වේවා. ඊතා ඉක්මන් සුවේ සැලසේවා. ඒ වෙනුවෙන් අප කල්ප වෙන වෛද්‍ය මණ්ඩලය හෙද මණ්ඩලය රණවිරුවන් රාජ්‍ය නායකින් සහ නොයෙක් අයුරුම ද උපකාර කරන හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ දියුණුව සද සාන්තිය යහපත සැලසේවේ හැමෝටමත් නිවන් සම්පත්ම ලැබේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී මුළු මහත් ජනතාවටත් මේ උදාර පින් අත්වලේ අයටන් සිතක් සාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා. අනන්ත ලෝක සත්‍යෝද මේ පින් බලෙන් යහපත දකිත්වා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ලලිත් කරුණාරත්න සහෝදරයා කේ චෛත්‍යමාලී සහෝදරිය රේණුකා රාමනායක සහෝදරිය සෙනාලි අසන්‍ය සනුලි හිසන්‍ය දියණියන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා අසනීපකම් දුර වේවා කරදර කම්කටොළු බාධක සංසිඳී සතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් වලින් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගුරුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රීපාදස්ථානයේ අනුභවයෙන් බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසනේ ආනුභාව බලයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමය අපේ අටම ස්ථාන 12ම ස්ථානවල අනුභව බලයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සයරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනුම දස්සේ පදුමනාරද පදුමුත්තර සමේද සුජාත වේදස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාර්ථ තිස්සබුස විපස්සේ සිකී වෙස්සබෝ කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරුදිහානුභාව බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නයේ අනුභවයෙන් ආදි මහා සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් දෙව්රක වරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් ජීවිතේ පුරා රැස් කරගත් පින් බලෙන් අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන අතුරුගිරියේ පදිංචි මල්කාන්ති කරුණාරත්න මහත්මිය ප්‍රදාන පවුලේ හැමෝටමත් ඒ වගේම කොළඹ ටීවී ආයතනයේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ඥාන දියුණු වේවා කරදර කම්කටොළු බාධක කපල නවග්‍රහ දෝෂ ඒරාෂ්ට කපල මග හැදේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු වේවා දානීය ප්‍රිය වචන අර්ථ චර්යා සමානාත්මතාවන්ගෙන් තව තවත් දියුණු තියුණු වේවා දානාදී දස පාරමිතාව සෝසේ පුරා ගන්නටත් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගන්නටත් තව තවත් වාසනාව ලැබේවා
කිසිම කෙනෙකුගෙන් කරදරයක් පීඩාවක් උපන්දරවයක් නොම වේවා. ගිනි ජල වසවි සවියාවුද වලින් පව විපත්ති වලකීවා. මරණයේදෙත් මේ උතුම් පින්කම සිහිපත් වේවා. මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පා දුක සාගිනි වේදනාවක් දුගී මගී අසරණකමක් කිසි කලෙක වන්නම වේවා. පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජෝ බල පරාක්‍රම ජීවිත පෙළක් සංසාරෙදිත් ලැබේවා. බුද්ධ ශාසනයේ රට ජාති ආගමත් ආරක්ෂා කරගන්නට එමගින් හැමෝටම වාසනාව ලැබේවා. නිවන් දකිනා ජාති දක්වාම සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව ඔබ අප හැම දෙනාටම ලැබේවා. සුවසේ පාරමී ගුණ ධර්ම දියුණු කරලා සෝවාන් සකරදාගාම අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ගැන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දේශනාවේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචං අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතෝ. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වටිනා වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඔබ අප සියලු දෙනාටම මේ ගෙවුණු කාල හෝරාව තුළ හැකියාව වාසනාව උදා වුණා. සදහවතුනේ මෙලෙස ශ්‍රවණය කරා වූ මේ සද්ධර්ම දේශනාව තුළින් සියලු දෙනාගේම ජීවිත ආලෝකමත් වේවා, ධර්ම අවබෝධය ලැබේවා. මේ සංසාර දුකින් වහවහ අත් මිදෙන්නට මේ සද්ධර්ම දේශනාවම හේතු වාසනාම වේවායි කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනු ලබනවා. අද මේ වටිනා සද්ධර්ම දේශනාව නිවැරදි ධර්ම අවබෝධයකින් යුතුව සිදු කරා වූ අපගේ පින්වන්ත ගෞරවනීය කල්යාණ මිත්‍රයන්න් වහන්සේ වන අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිකාරී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද මහෝපාද්‍යය අප පින්වත් පූජ්‍යපාද අවසරයි නම කියන්නට කාගොල්ලේ සෝමවංශ අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ සසුන් කෙතා ස්වදන්නට මේ ලක්දෙරණ ධර්මින් පෝෂණය කරන්නට සෑම ජනමන හදවත ධර්මයෙන් සුවපත් කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය නිරෝගී සම්පන්නියම ලැබේවායි කියලා හැමදෙනාම
සාදුකාර ලබා දෙමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවතුනි, අද මේ සද්ධර්ම දේශනාව මෙලෙස ලෝකයා වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරා වූ අතුරුගිරියේ පදිංචි මල්කාන්ති කරුණාරත්න ඒ මහත්මියට නිරෝගී සම්පන්නියත් දීර්ඝායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ මහත්මිය නමින් මිය පරලෝකීය සියලුම දෙනාට ඥාතීත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව වාසය කරන්නා වූ සියලු දෙනාටම නිරෝගී සම්පන්නියත් ධර්ම අවබෝධයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සෝදනම් වන්නේ මේ සධර්ම දේශනාව නිවා කරමින් ඔබගේ නිවහනින් සමගෙන යනටයි. රැඳී සිටින්න නිරන්තරයෙන් මෙත් සදහම් විකාශයත් සමග තවත් මෙවැනි මාතයතුම් සධර්ම දේශනාවක් ඔබ වෙත රැගෙනීමේ බලාපොරොත්තු ඇතිව සමුගන්නම්. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සකල ලෝ